252 තියෙන ඩයෝඩ් සම්බන්ධ තියෙන ප්‍රශ්න ටික තමයි මෙතන කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ එක්සෑම් පේපර් එක ගත්තාම මෙන් පේපර් එකේ පළවෙනි ප්‍රශ්නෙට අදාළව තමයි මේ ඩයෝඩ් සම්බන්ධව ප්‍රශ්නයක් එන්නේ. පාස් පේපර්ස් වල තියෙන ප්‍රශ්න ගැනත් කියන්නම්. ඊට පස්සේ මොනවා හරි ගැටලුවක් තිබ්බත් ගෲප් එකේ දාන්න. පාස් පේපර්ස් ප්‍රශ්න ටික ගෲප් එකේ ෂෙයා කරන්න. එතකොට මේ half wave rectifier කියන සිද්ධිය මේ මෙම සර්කිට් එකක් තිබ්බොත් ඔයාලා මේ වම් අත පැත්තේ පේන සර්කිට් එක වගේ එකක් තිබ්බොත් මෙතන පේනවා ඩයෝඩ් එකක් තියෙනවා. ඒ ඩයෝඩ් එකත් එක්ක මෙතන තියෙනවා මේ ලෝඩ් රෙසිස්ටර් එකක්. ඒත් එක්කම VT කියලා තියෙනවා මේ වෝල්ටේජ් සෝස් එකක්. ඒ VT කියන එක්කෙනාගේ අගේ A sin omega t. හිතන්න මෙතන මේ A කියන්නේ මැක්සිමම් වෝල්ටේජ් එක. එහෙම නැත්නම් ඒක මම ලියන්නම් VM sin omega t කියලා. මේ half wave rectifier එකේදී වෙන්නේ වෝල්ටේජ් සෝස් එකේ VM sin omega t කියලා තියෙනකොට මෙයාගේ sine wave එක තමයි යන්නේ. ඒතර අපි දන්නවා උඩ පුඩුවයි යට පුඩුවයි දෙකම තියෙන්න ඕනේ. හැබැයි මේ half wave rectifier එකේදී මේ diode එකක් දාලා තියෙනකොට positive cycle එකට යන්න දෙනවා. හැබැයි negative cycle එකට යන්න දෙන්නේ නැහැ. ඒ වෙලාවට මෙයාගේ මේ negative cycle එක කැපිලා positive cycle ටික විතරයි උඩ ඉතුරු වෙන්නේ. කවුරු හරි කිව්වොත් අපිට මේකේ average voltage එක හොයන්න කිව්වොත් අපි ඒක හොයන්නේ V average සමානයි අනුකලයට දෙගෙන මේ එකතු කරනවා නිකම්ම හිතන්න මේ voltage source එක කියන්නේ Vm sin omega t dt මෙයාව බෙදනවා අපි ගත වෙන කාලයෙන්. ගත වෙන කාලය කියලා කියන්නේ මේක පුඩුවකට මෙන් t බෙදීම දෙක මෙතන t කියලා t බෙදීම දෙක කාලයක් යනවා. සම්පූර්ණ කාලය එතකොට t බෙදීම සම්පූර්ණ කාලය t වෙනවා. මෙතන හැබැයි ලිමිට් එක හිතන්න. මෙතන බිඳුවේ නම් t බෙදීම දෙකට එනවා. හැබැයි t දක්වා වැලියු එක අවශ්‍ය නැහැ t බෙදීම දෙකේ ඉන්න. ඒ හින්දා මෙතන ලිමිට් එක දාන්නේ t බෙදීම දෙකයි. ඕක සුළු කරලා ගන්න. සුළු කරලා ගත්තට පස්සේ එනවා උත්තරේ v maximum vm බෙදීම 5 කියලා. හිතන්න මේ ඩයෝඩ් එකක් කිව්වහම මේ ඩයෝඩ් එක සාමාන්‍යයෙන් මෙහෙම සර්කිට් එකකට අපිට සමාන කරන්න පුළුවන්. හිතන්න මේ අග්‍රය A මෙතන B මේ ඩයෝඩ් එක අපිට මෙතන වෝල්ටේජ් අන්තරයක් තියෙනවා. ඊට පස්සේ රෙසිස්ටර් එකක් තියෙනවා. හිතන්න මේ අග්‍රය A මෙතන B කියලා. එතකොට මෙතන ඩයෝඩ් එකේ වෝල්ටේජ් එක VD නම් මෙතන A හා B අතර වෝල්ටේජ් එකත් VD වෙනවා. VD ට සමාන වෙන්න ඕනේ මෙතන අපි හිතමු කරන්ට් එක I නම් මෙතනත් කරන්ට් එක I. අපි කියනවා මෙන්න මේ වෝල්ටේජ් එකට VT කියලා. පස්සේ තේරෙයි මොකද්ද VT කියන්නේ කියලා. VT කියන්නේ threshold voltage එක. මෙතන RD කියනවා. ඒ කියන්නේ මෙතන මෙයාගේ internal resistor එක වගේ එකක්. එතකොට diode එකේ අපිට සම්පූර්ණ voltage අන්තරය මොකක්ද කියලා අහුවොත් VT ධන RD I කියලා ගන්න පුළුවන්. එතකොට මේක තමයි diode එක කරා සිද්ධ වෙන voltage බැස්ම. හරි. එතකොට මේ half wave rectifier ට ඔච්චරයි. ඊට පස්සේ අපිට තියෙනවා මේ half wave rectifier එක තව ස්මූත් කරන්න. ස්මූත් කරනවා කියන්නේ මෙහෙම දෙයක් තමයි වෙන්නේ. මේ කලින් සර්කිට් එකමයි ඔයාලට පුරුදු සර්කිට් එක. මේකේ පේනවා ඇති අමතර කැපැසිටර් එකක් සම්බන්ධ කරලා තියෙනවා. කැපැසිටර් එකක් සම්බන්ධ කරලා තියෙනකොට මෙහෙම දෙයක් වෙනවා. මෙතන බලන්න මේ මෙතන වලට පේන ඇති VB කියලා අගයක් තියෙනවා මම ලකුණු කරලා. ඔහොම මොකක්ද දැක ඇඳලා තියෙනවා. හරි. එතකොට මෙතනත් අර ඍණ පුඩු ටික එන්නේ නැහැ. ධන පුඩු ටික විතරයි සලකන්නේ. එහෙම සලකනකොට මෙතන මේ වෝල්ටේජ් සෝස් එකෙන් වෝල්ටේජ් එක ඇවිල්ලා උඩ ධන අග්‍රය ධන පාර්ට් එක මැක්සිමම් වෙන වෙලාවක් වෙනවා VM කියලා ගයක්. ඒක තමයි මෙතන තියෙන්නේ. එතකොට ඊට පස්සේ ධන එක පොඩ්ඩක් අඩු වෙලා යම් වැලියු එකකට එනවා. එතෙන්ට ආවට පස්සේ තවදුරටත් අඩු වෙන්නේ නැහැ. මෙයා කැපැසිටර් එක තියෙන හින්දා තමයි මෙතන ඉඳන් මේ පල්ලෙහාට මේ විදිහට පොඩි බෑවුමක් තියෙන්නේ. ඒ බෑවුම ගිහිල්ලා ආයෙ සම්බන්ධ වෙන්නේ මෙතන VB කියන අගයට. අපි හිතමු මෙතන වෝල්ටේජ් VB කියලා. ඊට පස්සේ
ආයෙමත් මේ මෙතන වෙන්නේ ඔන්න පොසිටිව් අග්‍රය වැඩි වුණා Vm වලට පොසිටිව් අග්‍රය අඩු වුණා බිඳුව වුණා නෙගටිව් අග්‍රය පටන් ගන්නවා නෙගටිව් අග්‍රය යනකොට යන්න දෙන්නේ නැහැ සර්කිට් එක මේ පැත්තට යන්න දෙන්නේ නැහැ ඒ හින්දා ආයේ බිඳුවට එනවා නෙගටිව් අග්‍රය පොසිටිව් අග්‍රය වැඩි වෙලා යම් වැලියු එකකදී Vb එනවා අන්න එතකොට මේ කැපැසිටි එකෙන් වෙන කාර්යය නවතිනවා මේ අවස්ථාවේදී ආයේ මේ මැක්සිමම් එකට ඇවිල්ලා Vb පරණ දේම වෙනවා මේ පොයින්ට් එකට ආවම මේ පොයින්ට් එක කියන්නේ අපි හිතමු මෙතන Vb නම් Vb ට වඩා වැඩි පොයින්ට් එකක් එතකොට එතනට ඇවිල්ලා ආයේ අර බෑයුමක් ඇවිල්ලා මෙතන ඊළඟ පුඩුවේ VB කියන අගයට එනවා. හරි කොහොම තමයි සිද්ධ වෙන්නේ. මෙතන අපිට කිව්වොත් VDC මොකක්ද කියලා අපෙන් අහුවොත් කවුරු හරි. මෙතන පොඩි වෙනසක් තියෙනවා කලින් එකට වඩා. VDC කිව්වහම එතනට මේ VDC හොයන්න කලින් මෙතන වෝල්ටේජ් මන් දෙකක් හැඳින්නුවා. එකක් තමයි VM අනිත් එක්කෙනා තමයි මෙන්න මේ පොයින්ට් එකට අදාළව තියෙන VB කියන අගය. VM සහ VB කියන අගය අපි මෙහෙම කරොත් සමාන අන්තර දෙකකට වෙන් කරොත් මෙන්න මේ විදිහට මේ මම මෙතන වෙන් කරලා තියෙන එකයි මෙතන වෙන් කරලා තියෙන එකයි අපි මේ ගැප් එකට කියනවා VR කියලා. නිකන් හිතනවා ගැප් එකක් VR. ඒතර ඒකට සමානව තමයි මෙතනත් VR කියන්නේ. එතකොට V maximum හරින VB සමානයි එහෙනම් 2යි VR. මෙන්න මේ VR කියන වෝල්ටේජ් එකට කියනවා ට්‍රිපල් වෝල්ටේජ් එක කියලා. VR හොයන්න වුණොත් එතකොට VM ඍණ VB බෙදීම 2යි. VR හොයන්න වෙන ක්‍රමයක් තියෙනවා. මේ VR කියන අදහස තමයි මේ කිව්වේ. එතකොට මෙන්න මේ ගානේදී අපිට කැපැසිටි එකේ මොකක්ද වෙන්නේ කියලා අහුවොත් කැපැසිටි එකේ මේ වගේ සිද්ධියක් වෙන්නේ. මං කිව්වා යම් I1 කියලා කරන්ට් එකක් ඇවිල්ලා පොසිටිව් එකේ ඊට පස්සේ IC කියලා කරන්ට් එකකුත් යනවා I3 කියලා කරන්ට් එකකුත් යනවා මේ ලෝඩ් රෙසිස්ටර් එක කරා. එතකොට මේ පැත්තට කරන්ට් යන එකට ඉඩ දෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙතන මෙන්න මේ පොයින්ට් එකට ආවට පස්සේ කැපැසිටි එක වැඩ කරන්න පටන් ගන්නවා. කැපැසිටි එක වැඩ කරන්නේ අපි සාමාන්‍ය නෙට්වර්ක් ඇනලිසිස් වල සමීකරණයක් තියෙන විදිහට තමයි කැපැසිටි එක මේ අවස්ථාවේ නම් මෙතන VB දක්වා වැඩ කරන්න ගන්න. ඊක්වේෂන් එකක් ලිව්වොත් මෙතන වෝල්ටේජ් එක VT ධන මෙතන I R L සමානයි බිඳුවයි. එතකොට මෙතන VT ධන අපිට මෙතන ලියන්න පුළුවන් RL I කියන එක නට ලියන්න පුළුවන් කැපැසිටි එකේ C වතාවක් dV යට dt කියලා. හරි දැන් V කියන එක න විතරයි දෙපැත්තම ඉන්නේ. VT සුළු කරලා උත්තරේ ගත්තොත් මෙතන V නෝට් වතාවක් E වල ඍණ T බෙදීම R LC මෙන්න මේ විදිහට තමයි මේ මෙතන මේ අවස්ථාවේ නම් මෙතන VB දක්වා කැපැසිටි එකෙන් කරන්ට් එකක් ඩිස්චාර්ජ් වෙන්නේ මේ වෝල්ටේජ් එක යටතේ. හරි. ඊට පස්සේ මේ ඔයාලා මේක වක්‍රයක් ඇන්දොත් කර්ව් එකක් ඒ කියන්නේ මෙතන මේ අවස්ථාවේ ඉඳන් VB අවස්ථාවට කර්ව් එකක් ඇන්දොත් සාමාන්‍ය ඊවල ප්‍රස්ථාරයක් තමයි එන්නේ මේ විදිහට. එතකොට මෙතන කාලය බිඳුව නෙමෙයි සාමාන්‍යයෙන් අපි තුමු මේ මෙතන කාලය බලගත්තොත් t සමානයි t එක කියලා හිතුවොත් මේක පටන් ගන්න මෙන්න මේ වගේ තැනකින් t සමානයි t එක ඊට පස්සේ මෙතන t දෙකකින් අගයට આવොත් මෙන්න මේ වගේ t දෙක වෙනකම් මේ කැපැසිටි එකෙන් කරන්ට් එකක් ඩිස්චාර්ජ් වෙන එක තමයි මෙතන නිරූපණය කරන්නේ. ඒ කියන්නේ මෙයාගේ වෝල්ටේජ් බැස්ම. එතකොට ඒකට සම්බන්ධව ඒ ටික තමයි. හැබැයි මේ දැන් අපිට සිද්ධ වෙනවා මේකේ ට්‍රිපල් වෝල්ටේජ් එක මොකක්ද කියලා හොයන්න. දැන් ට්‍රිපල් වෝල්ටේජ් කියන්නේ මොකක්ද කියලා දන්නවා. මෙතන මේ ગેප් එක මේක හොයන්නේ මේ විදිහටයි. මේක හොයනකොට මේ හිතන්න මේ ලෝඩ් රෙසිස්ටර් එක හරහා තියෙන කරන්ට් එක අපි තුමු මෙතන වෝල්ටේජ් එක VDC හරි. එතකොට එයා හරහා යන කරන්ට් එක හොයන්න ගියොත් RL වලින් බෙදෙනවා.
මේකට ගත වෙන කාලය මේ අපි බිඳුවේ ඉඳන් t දක්වා කාලයක් තමයි ගත වෙන්නේ. ඒ කියන්නේ මේ සම්පූර්ණ මේ රවුමක් යන්න මේ රවුමක් යනකොට සිද්ධ වෙන විපර්යාසය තමයි අපිම හොයන්නේ. එතකොට t කාලයක් යනවා. ඒකෙදි යම් ආරෝපණ ප්‍රමාණයක් ඩිස්චාර්ජ් වෙනවා. මෙතන පේන ඇති කරන්ට් එකක් කාලයෙන් වැඩි කරාම ආරෝපණ ඩිස්චාර්ජ් එකක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට එයා සමාන වෙනවා කැපැසිටර් එකෙන් මොන වගේ වෝල්ටේජ් එකක්ද අඩු වෙන්නේ කියන එකට. කැපැසිටර් එක V මැක්සිමම් දක්වා චාර්ජ් වෙනවා. එයාගෙන් අන්තිමට බලනකොට මෙතන VB කියලා කරන්ට් එකක් තමයි ඉතුරු වෙන්නේ. මේ පැහැදිලි නැත්නම් මේ VB කියලා කරන්ට් එක තමයි ඉතුරු වෙන්නේ. එහෙනම් ඉතුරු වෙන වෝල්ටේජ් එක වෝල්ටේජ් අන්තරය වැඩි කරොත් C කියන එක්කෙනාගෙන් ඔන්න දැන් කැපැසිටර් එකෙන් ඩිස්චාර්ජ් වුණ ආරෝපණ ප්‍රමාණය සමානයි මෙතන ලෝඩ් රෙසිස්ටර් එක හරහා ගමන් කරපු ආරෝපණ ප්‍රමාණයට. මතකද කලින් කිව්වා Vm ඍණ Vb කියන්නේ මෙතන 2යි Vr. එතකොට මෙතන VDC වැඩි කිරීම RL. මෙතන T කියන එක ලියන්න පුළුවන් මට එකයට F කියලා. හිතන්න ගාණේ දුන්නොත් ආවර්ත කාලය දුන්නොත් මම ඒක පාවිච්චි කරනවා. ගාණේ දුන්නොත් ෆ්‍රීකවන්සි එක 1 බෙදීම F කියලා ගන්නවා. මෙතන Vm ඍණ Vb කියන එක දැන් පැහැදිලි 2යි Vr. මෙන්න මේ ගැප් එක. ඊට පස්සේ ආ වැඩි කරනවා C කෙනෙක්. දැන් VR කියන එක්කෙනාව හොයන්න පුළුවන් VDC බෙදීම 2යි RL FC. මෙතන මෙහෙම දෙයක් තියෙනවා. VR බෙදුවොත් VDC වලින් එයා සමාන වෙනවා 1 බෙදීම 2යි RL FC වලට. මෙන්න මේ අගයට කියනවා රිපල් ෆැක්ටර් කියලා. එතකොට හිතන්න ගානක් දුන්නොත් මේ කැපැසිටර් එකේ මේ කියන්නේ කැපැසිටර් එක නේ මෙතන වෝල්ටේජ් සෝස් එකේ ෆ්‍රීකවන්සි එක දුන්නොත් ඊට පස්සේ C අගය දුන්නොත් කැපැසිටර් එකේ ලෝඩ් රෙසිස්ටර් එක දුන්නොත් ඔයාලට ඒක පාවිච්චි කරලා මේකේ රිපල් ෆැක්ටර් එක හොයන්න පුළුවන්. කවුරු හරි කිව්වොත් අපිට රිපල් ෆැක්ටර් එක හොයන්න කිව්වොත් මේකේ ගණන් දෙන්නේ මේ විදිහට. මේකේ රිපල් ෆැක්ටර් අපි හදන ගානේ රිපල් ෆැක්ටර් එක 100ට 5ට වඩා අඩු වෙන්න ඕනේ කියලා කොහේ හරි තිබ්බොත් අපි ගාන හදන්නේ රිපල් ෆැක්ටර් එකට අදාළ ඉක්වේෂන් එක මේ විදිහට හොයා ගන්නවා. ඒක හොයාගෙන මේ අපි ආදේශ කරනවා 1 බෙදීම 2යි RL FC කියන එක්කෙනා කුඩයි 5 බෙදීම 100. ගානේ සාමාන්‍යයෙන් දෙන්නේ F කියන අගයක් දෙනවා C කියන අගයක් දෙනවා. එහෙම වෙන්න RL ට ගන්න පුළුවන් වැඩි මගේ මොකක්ද කියලා වගේ තමයි. අනිතර මේක සුළු කරලා උත්තරය ගන්න පුළුවන්. ඔය වගේ ප්‍රශ්නයක් අහලා දිනවා 2018 පේපර් එකේ එකක් කතා කරන එක්සාට එනකොට half wave rectification සම්බන්ධව ඔච්චරයි තියෙන්නේ. එතකොට හිතන්න මේ ඔයා මේ රිපල් ෆැක්ටර් එක පාවිච්චි කරලා දැන් හිතන්න ගාණක් දෙනවා. ඒ ගාණේ දෙනවා මේ ලෝඩ් රෙසිස්ටර් එකක් දෙනවා. ඊට පස්සේ ෆ්‍රීකවන්සි එකක් දෙනවා, කැපැසිටන්ස් එකක් දෙනවා. ඊට පස්සේ ඔයාට කියනවා මෙයාගේ රිපල් ෆැක්ටර් එක හොයලා මේ VDC අගය හොයන්න කියලා. එතකොට VR සමානයි මෙන්න මේ වැලියු එක වතාවක් VDC කියලා දන්නවා. එතකොට මතක ඇති VDC කියලා කියන්නේ V maximum ඍණ VR කියන එක. දැන් මෙන්න මෙතන මේ මම වරහණක් දාපු පාර්ට් එකේ වැලියු එක දන්නවා. එතකොට VDC සමානයි V maximum දන්නවනම් සාමාන්‍යයෙන් දන්න ගාන තමයි දෙන්නේ. V maximum ඍණ මෙතන එන වැලියු එක වතාවක් VDC දෙපැත්ත උක්ත කරලා ඔයාට මෙතනින් යන මේ DC කරන්ට් එක හොයන්න පුළුවන්. ඒතකොට කොහොම තමයි කැපැසිටර් එකක් දුන්නොත් අපි ඒකේ DC කරන්ට් එක හොයන්නේ. කැපැසිටර් එකක් නැතුව දුන්නා DC කරන්ට් එක හොයන්නේ අර ඉස්සෙල්ලා හදපු විදිහට. හරි එතකොට මේ ඒ ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි යන් මේ ෆුල් වේව් රෙක්ටිෆිකේෂන් එකට. ඒකට
එතකොට ඒකෙදි මේ මම මේ රූප සරණක් ඇඳලා තියෙනවා පේනවා ඇති මේ ෆුල් වේව් රෙක්ටිෆිකේෂන් එකක් ඩයෝඩ් හතරක් පාවිච්චි කරන්න වෙනවා. ඩයෝඩ් හතරක් පාවිච්චි කරන්න කිව්වොත් මෙහෙම තමයි අඳින්නේ. මෙතන දන්න අරින්න මේ පැත්තට මුලින් පොසිටිව් සයිකල් එක යනවා. එතකොට මෙන්න මේ ඩයෝඩ් එක මේ විදිහට තමයි අඳින්නේ. මේ ඩයෝඩ් එක කරා කරන්ට් යන්න දෙනවා. ඊට පස්සේ මේ ඩයෝඩ් කරා කරන්ට් යන්නේ ලෝඩ් රෙසිස්ටර් කරා යනවා. කැපැසිටන්ස් එකත් යම් ප්‍රමාණයක් ස්ටෝර් කරගන්නවා. ඊට පස්සේ මෙයා මේ පොයින්ට් එකට ඇවිල්ලා අපි හිතුව මෙතන A මෙතන B කියලා කිව්වොත් මේ ආපු කරන්ට් එක ආයේ මෙතනින් ගිහිල්ලා මෙන්න මේ ඍණාග්‍රයට ආය යනවා. එතකොට ඒකේ විරුද්ධ පැත්තත් ওই විදිහට තමයි වෙන්නේ. එතකොට මේ ඩයෝඩ් දෙක පාවිච්චි වෙන්නේ නැහැ. මේක අඳින විදිහ අමතක නම් මේ ඩයෝඩ් දෙකක් එකම පැත්තට ඉරින් අඳිනවා. අනිත් ඩයෝඩ් දෙක මේ විදිහට අනිත් පැත්තට ඉරින් අඳිනවා. එතකොට මතක තියාගන්න ඕනේ මේ පැත්තෙන් කරන්ට් එකක් එනකොට ඒකට යන්න අවස්ථාව දෙන්න ඕනේ මේ පැත්තට. නෙගටිව් කරන්ට් එකෙද්දිත් හිතන්න මෙතනින් එන්නේ නෙගටිව් කරන්ට් එක මේක හරහා මේ පැත්තට යන්න දෙන්නේ නැහැ. මේ පැත්තට යන්න දෙනකොට මේ පැත්තට යන්න එහෙනම් මේකත් අනිත් පැත්තට යන්න කියන එක. එතකොට ෆුල් වේව් රෙක්ටිෆිකේෂන් එකේදී වෙන්නේ මෙතන ඉස්සෙල්ලා අපි මතක ඇති මේ බිඳුවේ ඉඳන් මෙතන තමයි t මෙතන t බෙදීම 2 මෙතන 2යි t t බෙදීම 2ේදී t බෙදීම 1 අතර පුඩුව දැන් නෑ නෙමෙයි දැන් මේ පුඩුව තියෙනවා. මොකද මෙතන වල හොඳට පේන ඇති මේ කරහා යන පොසිටිව් කරන්ට් එකටත් යන්න අවස්ථාව හම්බ වෙනවා. මේ කරහා යන නෙගටිව් කරන්ට් එකටත් යන්න අවස්ථාව හම්බ වෙනවා. කලින් එකේ නෙගටිව් කරන්ට් එකට යන්න අවස්ථාව හම්බුන්නේ නැහැ. ඒ හින්දා තමයි අර පුඩුව තිබ්බේ නැත්තේ. එතකොට මේක මේ පැහැදිලිව පේන ඇති මම AB හරහා යන කරන්ට් එක තමයි මේ වෝල්ටේජ් එක තමයි මෙතන මේ ප්ලොට් කරලා තියෙන්නේ. එතකොට කලින් ගානෙත් මතක ඇති ඔයාලට මේ මෙන්න මෙහෙම පුඩුවකින් කොහොම ඇවිල්ලා මේ වගේ තැනකින් පටන් අරන් මේ විදිහට ඊළඟ පුඩුවේ මෙතන නිකන් ගියා. හැබැයි දැන් මෙතන පුඩුවක් තියෙන හින්දා මෙතනින් ඇවිල්ලා නවතිනවා. මෙතන වැලියු එකකට අපි සාමාන්‍යයෙන් කියන්නේ VB කියලා තමයි. ඒ කියන්නේ VB කියලා කියනවා මෙතන මේ ගෑවෙන පොයින්ට් එකට. ඊට පස්සේ කලින් එකේ වගේමයි මෙතන V max එකට ඇවිල්ලා මෙතන යම් වැලියු එකකට ඇවිල්ලා ආයේ ස්ලෝප් එකක් විදිහට ගිහිල්ලා ඔය විදිහට සිද්ධ වෙනවා. ඒක තමයි මම මෙතන මේ ඇඳලා තියෙන්නේ. එතකොට හිතන්න මම මෙතන ඇඳලා තියෙනවා පොඩි පොටෙන්ෂියල් ලෙවල් 3ක්. ඒ තුන තමයි මෙතන VM කියලා තියෙනවා. VM කියන්නේ මෙතන මේ උඩම මැක්සිමම් එක හරහා යන ලෙවල් එක. ඊට පස්සේ මෙතන VB කියලා අගයක් තියෙනවා. මෙතනින් මේ පුඩුවෙන් මෙතනට එන අගය VB. එතනයි VM අතර මම පොඩි ලයින් එකක් ගන්න දෙනවා. ඒක තමයි DC වෝල්ටේජ් ලයින් එක. DC වෝල්ටේජ් ලයින් එක ගන්නකොට මේකෙත් V maximum ඍණ VB සමානයි දෙවතාවක් VR. දැන් මේකට අදාළව රිපල් ෆැක්ටර් එකක් තියෙනවා. රිපල් ෆැක්ටර් එකක් තියෙනවා. රිපල් වෝල්ටේජ් එකක් තියෙනවා. මෙන්න මේ පොඩි ගැප් එකට කියනවා අපි VR. ඒ වගේ ගැප් දෙකක් තියෙනවා. එහෙනම් 2යි VR. ඊට පස්සේ වාට මේකේ VDC හොයන්න උනොත් මේ කලින් ගානේ වගේ අපිට හොයන්න පුළුවන්. ඒ කියන්නේ V maximum වලින් අඩු කරොත් VR කියන පදය එතනදී එන්නේ මේ VDC කියන අගය. එතකොට මෙතනත් අපිට කලින් ගානේ වගේම මේ මෙතන මේ පේනවා මේ කැපැසිටි එක හරහා ධාරිත මේ කැපැසිටන්ස් එක C කියලා දෙනවා. වෝල්ටේජ් සෝස් එකේ ෆ්‍රීකවන්සි එක F කියලා දුන්නා කියලා හිතන්නකෝ. එතකොට මෙතනත් මේ බිඳුවේ නම් මෙන්න මේ පුඩුවට තියෙනවනේ. අපි දැන් එක පුඩුවේ සලකන්නේ. මොකද මෙතන මේ පුඩුවෙන් පුඩුවට මෙයා කරන්ට් එක ස්ටෝර් කරගන්නවා. කැපැසිටන්ස් එක. කලින් ගානේ උනේ මේ පොඩි පුඩු දෙකක් ඉස්සෙල්ලා වුණා. දැන් මේ පොඩි පුඩු එකක් ඇති. එතකොට මෙතන ගත වෙන කාලය t බෙදීම 2 කාලය තමයි ගත වෙන්නේ. ඉක්වේෂන් එක ලියුවම පැහැදිලි වෙයි. මෙතන අපිට දැන් ඕනේ VR කියන්නේ මොකක්ද කියලා හොයාගන්න දන්නේ නැහැ. එතකොට V
මැක්සිමම් ඍණ VB. එතකොට මෙන්න මේ වගේ තමයි උඩ මැක්සිමම් මගේ ඉඳගෙන ඊළඟ එක්කෙනාගේ VB දක්වා එනකන් මේ කැපැසිටන්ස් එක ආරෝපණ නිදහස් කරනවා. එහෙනම් මෙන්න එයා නිදහස් කරපු වෝල්ටේජ් එක ඊට පස්සේ මෙන්න එයාගේ C කියන අගය. එතකොට Q සමානයි CV තමයි ආරෝපණ වල ඉක්වේෂන් එක. එතකොට ඒක හරි. එහෙනම් දැන් බලන්න අපි ලෝඩ් රෙසිස්ටර් එක හරහා කොච්චර ආරෝපණ ප්‍රමාණයක් ගියාද? ඒ ගිය ආරෝපණ ප්‍රමාණය මේ කැපැසිටන්ස් එක හරහා ගිය ආරෝපණ ප්‍රමාණයට සමාන වෙන්න ඕනේ. එහෙම බැලුවොත් ලෝඩ් එක හරහා තියෙන වෝල්ටේජ් අන්තරය VDC එයාව බෙදනවා RL වලින් වැඩි කරනවා. දැන් කාලය T බෙදීම 2යි. මොකද T බෙදීම 2 කාලයක් සැරයක්ම මේ කැපැසිටන්ස් එක යම් ආරෝපණ ප්‍රමාණයක් නිදහස් කරනවා. ඊට පස්සේ මෙයා චාර්ජ් කරගන්නවත් එක්ක. කලින් ගන්න උනේ T කාලයක් යනකම් මෙයාට ආරෝපණ චාර්ජ් කරගන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. හැබැයි මෙයාගේ T බෙදීම 2කට පස්සේ ආයෙ චාර්ජ් කරගන්න අවස්ථාවක් හම්බ වෙනවා. එහෙනම් අපි කාලය විදිහට ආදේශ කරන T බෙදීම 2 VDC බෙදීම RL කියන කරන්ට් එකක් කාලයෙන් වැඩි කරාම ආරෝපණ ප්‍රමාණයක් එනවා. එතකොට VM ඍණ VB කියන්නේ 2යි VRC සමානයි VDC බෙදීම 2යි RL. හිතන්න මේකේ ෆ්‍රීකවන්සි ගණන් දුන්නේ උඩ T තියෙන යට F වගේ දානවා. VR බෙදීම VDC කියන්නේ 1 බෙදීම 2යි මේ මෙතන දෙකට මේ සුළු කරලා ගන්න 4යි CRF RLF. මම දන්නේ මේ සර්ගේ නෝට් එකේ තිබ්බේ මෙතන වැලියු එක 2යි කියලා. ඒක ආවේ කොහොමද කියන එක නම් මට පැහැදිලි නැහැ. මොකද සුළු කරලා බලද්දී 4 එන්නේ. ඒක මොකක් හරි මේ පැහැදිලි කෙනෙක් ඉන්නවා නම් ඒක කියන්න. එතකොට ඔය විදිහට තමයි ෆුල් වේව් රෙක්ටිෆිකේෂන් එක අපි රිපල් ෆැක්ටර් එක හොයන්නේ. එතකොට මේකට කියනවා RF කියලා රිපල් ෆැක්ටර්. එතකොට VR බෙදීම VDC අනුපාතය දන්නවා නම් අපිට VR සමානයි 1 බෙදීම 4යි CRL F වතාවක් VDC කියලා ලියන්න පුළුවන්. එහෙම ලියුවාම අපිට ඕනේ VDC කියන එක අපි දන්නවා VDC කියන්නේ V maximum ඍණ V රිපල් ෆැක්ටර් රිපල් වෝල්ටේජ් එක. ඒ කියන්නේ මෙතන රිපල් වෝල්ටේජ් කියන්නේ මෙන්න මේ අන්තරය. එතන මැදින් යන ලයින් එක තමයි VDC කියන්නේ. දැන් මේ VR දන්නවා DCS වලින් දන්නවා. ඊට පස්සේ මේක උක්ත කරලා උත්තරේ ගන්න තමයි තියෙන්නේ. එතකොට ඒ විදිහට මේ ආව ප්‍රශ්නයක් 2000 බලන්න මේ 2018 මං හිතන මතක හැටියට දැන් ප්‍රශ්නයක් ආවා. ඒක මට ප්‍රශ්න හොයාගන්න පුළුවන් වෙලාවක මේ වීඩියෝ එකත් කියලා දෙන්න. හරි ඊට පස්සේ මේක අපි මේ ස්මූත් කරපු එක ගැන කතා කරේ. ඒතර එකක් කියන්න බැන්නා ස්මූත් කරන්න නැතුව අපි කොහොමද මේ ෆුල් වේව් රෙක්ටිෆිකේෂන් එක V ඇවරේජ් එක හොයන්න. හිතන්න මේ දැන් මෙතන කැපැසිටි එක නැත්තම් හරිවම කැපැසිටි එක නැතුව සාමාන්‍ය එකක් තියෙන හරිද? එතකොට දැන් අපි දන්නවා මෙන්න මේ විදිහට තමයි AB හරහා වෝල්ටේජ් එක තියෙන්නේ. කැපැසිටි එක තිබ්බහම තමයි මේ විදිහට AB හරහා වෝල්ටේජ් එක ඇති වෙන්නේ. එතකොට කැපැසිටි එක නැති වුණාම අපි සාමාන්‍ය දන්න විදිහට V average සමානයි අනුකල මෙතන වෝල්ටේජ් සෝස් එක VT මං VT කියන්නේ V maximum VT සමානයි V maximum sin omega t නම් sin omega t වතාවක් dt. අන්න දැන් මෙයාව බෙදන්නේ t බෙදීම 2 කියන එකෙන්. මොකද t බෙදීම 2කට සැරයක්ම මෙයාගෙන් පුඩුවක් ඇති වෙනවා. ඒ හින්දා අපි ගන්න සාමාන්‍ය t බෙදීම 2 කියන එක. මෙතන ලිමිට් එකක් බිඳුවේ නම් t බෙදීම 2ට. එතකොට මේක සුළු කරලා ගන්න. මේක සුළු කරලා ගත්තට පස්සේ 2යි vm බෙදීම 5
කියන උත්තරේ හම්බෙයි. එතකොට එහෙම තමයි ෆුල් වේව් රෙක්ටිෆිකේෂන් එක මේක සිද්ධ වෙන්නේ. එතකොට පොඩි ගැටලුවක් මතුවෙනවා මේ අපි මේ ෆුල් වේව් රෙක්ටිෆිකේෂන් එක සිද්ධ වෙනකොට මෙන්න මේ සර්කිට් එක සැලකුවොත් අපි හිතුවොත් මෙතන එන කරන්ට් එක I2 කියලා කැපැසිටර් කරා කරන්ට් එක IC කියලා ගත්තොත් ලෝඩ් රෙසිස්ටර් කරා IR කියලා ගන්නවා I3 කියලා ගන්නවා. එතකොට I2 සමානයි IC ධන I3 කියලා ගන්නවා. දැන් මෙතන ඇවරේජ් එක ගත්තොත් AVG I2 සමානයි ඇවරේජ් IC ධන ඇවරේජ් I3. මේ කැපැසිටර් කරා ඇවරේජ් කරන්ට් එක බිඳුවක් එනවා. මොකද මේ මෙයාට ආරෝපණය වෙනවා ආරෝපණය යනවා. ඒතකොට එයා හරහා ඇවරේජ් එක කරන්ට් එකක් නැහැ. එහෙනම් ඇවරේජ් I2 කියන්නේ ඇවරේජ් I3 කියන එක එහෙනම් ඒක සමානයි VDC බෙදීම RL කියනගේ. මෙහෙම දෙයක් වෙනවා. දැන් මෙන්න මේ කරන්ට් එක හරහා ආරම්භයේ යම් වෝල්ටේජ් අන්තරයක් තියෙනවා. ඒ කියන්නේ මේ විදිහට. ආරම්භයේදී අපි දෙනවා මේ VT කියලා අගයක් VT කියලා හිතන්න අපි හිතමු VM sin omega t කියලා. පටන් ගන්නකොටම අපි හිතමු VT කියන අගය මෙයාට හම්බෙනවා. එතකොට මේ කැපැසිටන්ස් එක හරහා යන්න හදන කරන්ට් එක තමයි IC ගත්තොත් C වතාවක් V dt යට dt. එතකොට මේක ගත්තාම C වතාවක් d Vm sin omega t බෙදීම dt මේක සුළු කරලා ගත්තාම CVM වතාවක් cos omega t මේක omega නුත් වැඩි කරන්න ඕනේ. මෙන්න මෙහෙම අගයක් හම්බ වෙනවා. හැබැයි මේ ලෝඩ් රෙසිස්ටර් කරහා යන කරන්ට් එකේ මේ අපි සාමාන්‍ය පරණ දන්න කරන්ට් එක. ඒ කියන්නේ I3 කියන්නේ දැන් හිතන්න මේ I2 කියන්නේ එතනමදි I2 කියන්නේ IC ධන I3 කියන කරන්ට් දෙක එකතුව මේ ආරම්භයේදී මේ යන කරන්ට් එකට කියනවා මේ CVM omega cos omega t කියන එක නන කියනවා සර්ජ් කරන්ට් කියලා. ඒ කියන්නේ ආරම්භයේදී ලොකු කරන්ට් එකක් මේ කැපැසිටර් කරා යනවා කියන එක තමයි මේ අදහස් කරන්නේ. එතකොට මේ කරන්ට් දෙක එකතුව ඒක එන්නේ මෙතන I3 කියන කරන්ට් එක එන්නේ මේ ලෝඩ් එක කරා දෙන වෝල්ටේජ් එක ලෝඩ් එක කරා දෙන වෝල්ටේජ් තමයි මෙතන VT කියන වෝල්ටේජ් එක. VT කියන්නේ VM sin omega t කියන අගය. එතකොට ඒකට VM sin omega t එයාව බෙදනවා ලෝඩ් රෙසිස්ටර් එකෙන්. එතකොට මෙතන අගයන් දෙක ආදේශ කරනකොට C VM omega cos omega t ධන VM බෙදීම RL sin omega t කියලා ගන්න. මෙතන පේනවා ඇති මේ sin සහ cos තියෙනවා. එතකොට මේකේ අපිට ලියන්න පුළුවන් VM බෙදීම RL omega වර්ගය RL වර්ගය C වර්ගය ධන 1 මේක සුළු කරලා ගන්න. ඊට පස්සේ මෙතන sin omega t ධන alpha කියලා එනවා. එතකොට alpha කියන්නේ tan inverse RLC omega කියන අගය තමයි එන්නේ. මේක මම හිතනවා සුළු කරන්න පුළුවන් මේ වැලියු එකයි මේකයි ගැන කල්පනා කරලා ගන්න. එතකොට මේක තමයි සාමාන්‍යයෙන් මේ ෆුල් වේව් රෙක්ටිෆිකේෂන් වලදී
I2 කියන කරන්ට් එකට අපි සාමාන්‍යයෙන් ඉක්වේෂන් එකක් ලිව්වොත් ලියන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ හිතන්න මේ I2 RMS කියන අගේ හොයන්න උනොත් අපි හොයන්නේ එතකොට RMS සමානයි අනුගල මෙතන වර්ගමූල ලකුණක් එනවා I2 වර්ගය මේ මෙතන හොයපු I2 වගේ වතාවක් dt ඉතින් මෙයාට ගත වෙන කාලය නම් t බෙදීම 2යි. ඔන්න දැන් පොඩි ගැටලුවක් එනවා. මොනවද දාන ලිමිට් කියන එක මෙතන ආදේශ කරන ලිමිට් එක තමයි මෙතන බලන්න මේ අපි මේ I2 RMS හොයන්නේ මේ කැපැසිටර් එකකින් මේ කරන්ට් එකයි මේ මෙතන I2 යන අවස්ථාව I2 යන අවස්ථාව කියන්නේ මෙතන බැලුවොත් VB කියන අගේ මෙන්න VB කියන අගේ තියෙනවා VB කියන අගේ නම් මෙතන මෙතන VB අගේ දෙන කාලය අපි හිතුවොත් T1 කියලා මෙතන අපි හිතුවොත් T2 කියලා T1 සහ T2 අතර තමයි මෙතන මේ වෝල්ටේජ් සෝර්ස් එකකින් යම් වැඩක් වෙන්නේ එයාගෙන් වෙන වැඩේට අමතරව තමයි ඊට පස්සේ කැපැසිටර් එකෙන් වැඩේ වෙන්නේ මෙන්න මේ රේන්ජ් එක තමයි අපි සලකන්නේ ඒ කියන්නේ I2 පවතින්නේ ඒ කාලය තුල හින්දා මේකේ ලිමිට් එක T1 T2 ඒ කියන්නේ RMS කරන්ට් එක එතකොට ෆුල් වේව් රෙක්ටිෆිකේෂන් සම්බන්ධව ඔච්චරයි තියෙන්නේ මේකට ආව 2018 ගානක් ඒ ගාන හදන්නට කියන්නම් මේ මම පාස් රිවර්ස් ප්‍රශ්නෙත් ස්ක්‍රීන් එකේ ෂෙයා කරන්නම් ඊටර ෆොටෝ එකක් හරි ගහලා තියාගන්න නැත්නම් ඒවා ටිකත් ගෲප් එකේ ෂෙයා කරන්නම් එතකොට මේක තමයි 2018 මේ ඩයෝඩ් ෆුල් වේව් රෙක්ටිෆිකේෂන් සම්බන්ධව ප්‍රශ්නේ 1.2 කියන කොටස පළවෙනි ප්‍රශ්නේ 1.3ක් හදන්න පුළුවන් ඒ සෙන ඩයෝඩ් කිව්වට පස්සේ දැන් 1.2 ප්‍රශ්න හදන්න කියන්නම් මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් කරලා ගහගන්න මේ ගෲප් එකේ ප්‍රශ්න දාන්න. එතකොට මෙයාගේ අපිට දෙනවා මේ RL අගේ 100 ඕම් කියලා. එතකොට මෙයා 100 ඕම් ඊට පස්සේ කියනවා මේ මෙයාගේ ෆ්‍රීකවන්සි එක 50යි හර්ට්ස් කියලා. එතකොට මෙයා ගානක් આવුත් හදන්නේ අපි කලින් විදිහමයි. කැපැසිටර් එක සමානයි Q සමානයි CV නේ. එතකොට එයාගේ අපි හිතමු පීක් වෝල්ටේජ් එක VP නම් මේ ගානේ දුන්නා පීක් වෝල්ටේජ් එක මොකක්ද කියලා. පීක් වෝල්ටේජ් එක 20යි. VP සමානයි 20යි වෝල්ට්. ඒ කියන්නේ මෙන්න මෙතන උඩ ආගේ. එතකොට VP ඍණ VB සමානයි මේක C වලින් වැඩ කරනවා. ඒක තමයි මේ කැපැසිටි එකකින් කොච්චර එකක් ගාවේ කියලා කියන්නේ. මේක කියනවා මේ ඔප්පු කිරීම නම් අවශ්‍ය නැහැ කියලා. එතකොට මේ VDC බෙදීම මෙතන RL මතකයි කලින් කිව්වා. T බෙදීම 2යි. එතකොට මේ රිපල් ෆැක්ටර් එක කියන එක්කෙනා 100ට 5ට වඩා කුඩා වෙන්න ඕනලු මේ ගානේ හැටියට. දැන් අපි දන්නවා රිපල් ෆැක්ටර් කියලා කියන්නේ VR බෙදීම VDC එතකොට මෙයාගේ අගය තමයි මේ එක බෙදීම මේක ෆුල් වේව් රෙක්ටිෆිකේෂන් එකකින් දා RLCF කියන අගය මෙන්න මෙයා තමයි 100ට 5ට වඩා කුඩා වෙන්න ඕනේ කියලා කියන්නේ. එතකොට මෙතන RL කියන්නේ
CI C කියන්නේ මෙයාලා දෙනවා මේ කැපැසිටන්ස් වැලියු එක නෑ කැපැසිටන්ස් වැලියු එක දෙන්නේ නැහැ කැපැසිටන්ස් වැලියු එක තමයි හොයන්න කියන්නේ දන්නේ නැහැ F අගේ දෙනවා 50 හර්ට්ස් කියලා එතකොට මේක ආදේශ කරලා හෙව්වට පස්සේ එනවා අපිට C කියන එක නා විශාලයි එක බෙදීම 1000යි ෆැරඩ් කියලා. එහෙනම් මෙන්න මේ ෆුල් වේව් රෙක්ටිෆිකේෂන් එකේ 1 මිලි ෆැරඩ්ට වඩා ලොකු කැපැසිටන්ස් එකක් පාවිච්චි කරන්න ඕනේ. මේ 105ට රිපල් ෆැක්ටර් කියන එක නාව 105ට වඩා කුඩා වෙන්න නම්. එතකොට ඒ වගේ ප්‍රශ්නයක් තමයි අහලා තිබ්බේ. මම බලමු තව මොනවාරි අමතර අහලා තිබ්බනම්. පළවෙනි කොටස ඒ ටික තමයි derivation of the මේක ඕනේ කියනවා. ඊට පස්සේ අහනවා what is the DC voltage of the power supply ඔන්නම කතාවක් කියනවා. මේ minimum capacitance value එක. ඒක අපි මේ හොයාගත්තාගේ අදාළව මෙයාට තියෙන මේ DC අගේ අහනවා. එතකොට VR බෙදීම VDC කියන්නේ අපෙන් අහන්නේ VDC අගේ VR බෙදීම VDC කියන්නේ 100%යි. ඒ කියන්නේ 105 ඉක්මනට එපා නම් කියන්නේ අපිට ගන්න පුළුවන් මැක්සිමම් අගේ තමයි 105 කියන්නේ. දැන් මේ ගන්න කියන්නේ ට්‍රිපල් ෆැක්ටර් එක මේ ගන්නට වඩා. ඒ කියන්නේ මෙයාගේ මිනිමම් කැපැසිටන්ස් වැලියු එකට කැල්කියුලේට් කරන්න කියලා කියන්නේ. එහෙනම් මෙයාගේ මිනිමම් වැලියු එක එන්නේ ට්‍රිපල් ෆැක්ටර් එක සමානයි 100ට 5 වෙලා ඉදීමේදී මේක උදාව සමානයි. මේක සමාන වුණොත් මෙන්න තේරෙනවද කියලා හිතනවා. එතකොට කැපැසිටන්ස් එක 1 මිලි ෆැරඩ්. එතකොට මේක තමයි යාගේ මේක සමාන 1 බෙදීම 20යි. දැන් අපි දන්නවා VR සමානයි 1 බෙදීම 20යි VDC කියලා. අපෙන් අහන්නේ VDC මොකක්ද කියලා. VDC කියන්නේ peak voltage එකකින් අඩු කරනවා triple voltage එක. එහෙනම් peak voltage එක දීලා තිබ්බා උඩ 20 volt කියලා. ඍණ 1 බෙදීම 20යි VDC මේ පැත්තේ VDC මේක සුළු කරලා ගත්තාම VDC සමානයි 19.04යි 76යි වෝල්ට් කියලා එනවා සුළු කරලා ගන්න. එතකොට රිපල් ෆැක්ටර් කියන ඔය දැන් ඔය කතා කරපු තීරීත් එක ඔය වගේ ප්‍රශ්නයක් තමයි අහලා තින්නේ. මේක 2018 එක්සෑම් ගාන try කරලා බලන්න. හරි ඊට පස්සේ මේ ඩයෝඩ් සම්බන්ධව පොඩි කරුණු ටිකක් තියෙනවා. මේ ඩයෝඩ් කියන අය අපි හිතන්නකෝ මේ පැත්තේ ඩයෝඩ් එකක් තියෙනවා. මම මෙයාට සම්බන්ධ කරනවා බැටරියක් මේ විදිහට. හරි. හැබැයි මම මෙහෙම සම්බන්ධ කරද්දී කරන්ට් එක යන්න ගන්නේ මෙන්න මේ ඩිරෙක්ෂන් එකට. මම මේ බැටරිය අනිත් පැත්තට සම්බන්ධ කරොත් එහෙනම් මෙන්න මේ විදිහට සම්බන්ධ කරපුවා මේ පැත්තට 10 ග්‍රේ සම්බන්ධ කරොත් මේ පැත්තට තමයි කරන්ට් එක යන්න හදන්නේ. එහෙම කරන්ට් එක යන අවස්ථාව තමයි මෙන්න මේ අපි ඇඳලා තියෙන්නේ. මේක මම ඇන්දේ මේ DC වෝල්ටේජ් වලට. එතකොට අපි සාමාන්‍ය එකක් හරි ඒකට නෑ DC වෝල්ටේජ් එකට දාලා අපි මේ පැත්තට කරන්ට් එකක් යවන්න හැදුවොත් මේක තමයි මේ IV ලාක්ෂණික ප්‍රස්ථාරයේ ඩයෝඩ් වලට දාලා මේකට අපි කියනවා මේ පැත්තට ගිහිල්ලා රිවර්ස් සැචුරේෂන් කරන්ට් කියනවා මේකට. එහෙම ගිහිල්ලා අපි වෝල්ටේජ් එක ඍණ පැත්තට වැඩි කරන් යද්දී යම් අවස්ථාවකේ වෝල්ටේජ් එක බ්‍රේක් ඩවුන් වෙනවා. ඒකට කියනවා අපි බ්‍රේක් ඩවුන් පොයින්ට්. එතනදී මෙන්න මේ ඩයෝඩ් එක පිච්චිලා යනවා. මේ ඩයෝඩ් එක පිච්චෙන එක සිද්ධි දෙකකදී වෙනවා. ඒ කියන්නේ
සිද්ධාන්ත දෙකක් මේකත් එක්ක විග්‍රහ කරනවා. එකක් තමයි ඩයෝඩ් එක ආයෙ පාවිච්චි කරගන්න බැරි වෙන විදිහටම කැඩලා යනවා. එහෙම නැත්නම් ඩයෝඩ් එක ඒ කැඩලා යන එක ආයෙ පාවිච්චි කරගන්න පුළුවන් මට්ටමකින් තමයි කැඩලා යන්නේ. ඒකට කියනවා සෙනර් ඉෆෙක්ට් සහ ඇවලාන්ස් ඉෆෙක්ට් කියලා. එතකොට සෙනර් ඉෆෙක්ට් එකේදී වෙන්නේ ඇවලාන්ස් ඉෆෙක්ට් එකේදී වෙන්නේ දෙකේම මෙයාගේ ඩයෝඩ් එක බ්‍රේක් ඩවුන් වෙනවා. මෙන්න මේ බ්‍රේක් ඩවුන් පොයින්ට් එකට ඇවිල්ලා. හැබැයි මේ සෙනර් ඉෆෙක්ට් එකට ආවට පස්සේ මෙයාව අපිට ආයෙ පාවිච්චි කරන්න පුළුවන්. මේවා තියරි පාර්ට් මේක මේ පහුගිය පාස් පේපර්ස් වල මම හිතන්නේ අහලා තිබ්බා මේ බ්‍රේක් ඩවුන් වෙන අවස්ථා මොනවද සෙනර් ඉෆෙක්ට් එකයි ඇවලාන්ච් ඉෆෙක්ට් එකයි තමයි අපිට කියන්න තියෙන්නේ. එතකොට ඒක පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරලා ලියන්නත් ඇවිත් තිබ්බා. ඒක එක්ස්ප්ලেইন කරලා ලියන්න උනොත් මේකට මම කියන කරුණු වලට අමතරව ඇඩ් කරන්න තියෙනවා ඇඩ් කරන්න. සෙනර් ඉෆෙක්ට් එකේදී සිද්ධ වෙන්නේ මෙන්න මේ ඩයෝඩ් එකේ තියෙන මේ පරමාණු ඒ කියන්නේ මේ බන්ධන ඒ වගේ තියෙනවා මේ කුඩා බන්ධන. ඒ කියන්නේ මේ මොනවද මේ වැන්ඩර්වාල්ස් බන්ධන වගේ. එතකොට මෙතන හයි වෝල්ටේජ් එකක් ඇප්ලයි කරාම වැන්ඩර්වාල්ස් ඒ කියන්නේ කෝවලන්ට් බොන්ඩ් කියන්නේ මම හිතන්නේ සහසංයුජ බන්ධන. සහසංයුජ බන්ධන බ්‍රේක් මේ බ්‍රේක් කරනවා. ඒතකොට සහසංයුජ බන්ධන බ්‍රේක් කරාම කෝවලන්ට් බොන්ඩ්ස් මෙයාව අපි හිතන්නකො මේ වෝල්ටේජ් එක දීගෙන කියලා අන්තිමට වෝල්ටේජ් එක අයින් කරනවා. එතකොට මේ වෝල්ටේජ් එක අයින් කරද්දී කැඩුන කෝවලන්ට් බොන්ඩ්ස් ආයමත් හැදිලා මෙයා පරණ තත්ත්වයට පත් වෙනවා. සෙනර් ඉෆෙක්ට් එකේදී සෙනර් ඩයෝඩ් එකේත් ඔය වගේ සිද්ධියමයි වෙන්නේ. හැබැයි ඇවලාන්ච් ඉෆෙක්ට් එකේ සිද්ධ වෙන්නේ මෙයාගේ මේ චාර්ජ් කැරියර්ස් අපි ලොකු වැලියු එකකට ඇක්සලරේට් කරනවා. ලොකු වැලියු එකකට ඇක්සලරේට් කරාට පස්සේ ඒව අතර කොලිෂන් එකක් සිදු වෙනවා. කියන්නේ ඝට්ටනයක් සිදු වෙනවා. ඒ ඝට්ටනේ හින්දා මෙයාගේ තියෙන සහසංයුජ බන්ධනයකට ඒ බන්ධන බිඳවලා සම්පූර්ණයෙන් ක්‍රිස්ටල් එක පර්මනන්ට් කැඩිලා යනවා. පර්මනන්ට් බ්‍රේක් ඩවුන් එක සිද්ධ වෙනවා. එතකොට මේ ප්‍රොසෙස් එක ඉරිවර්සිබල් ප්‍රොසෙස් එකක්. ආයෙ අතටපත් වෙන්නේ නැහැ. එතකොට මේ ඕක තමයි ඩයෝඩ් එක සිද්ධ වෙන බ්‍රේක් ඩවුන් ඉෆෙක්ට් දෙක. එක්සෑම් එක ලියන්න උනොත් ඔය දෙක ලියන්න ඕනේ. හරි ඊට පස්සේ මේ ඩයෝඩ්